තිරුවන් සරණයි සදහැබර වාසනාවන්ත කාරුණික පින්වතුනි අද අපි සූදානම් වෙන්නේ අපේ 44 වෙනි දවසේ අභ්‍යාසයටයි. ඉතින් අද දවසේදීත් අපි ධර්ම කාරණයක් හැටියට ආනාපාන සති භාවනාව වඩන යෝගියාට ඇතිවන්නා වූ බාධාවන් 5ක් පිළිබඳව පංච නීවරණ ධර්ම කියලා සඳහන් කරන්නට යෙදුනා. ඇත්තටම භාවනා කරන කෙනෙකුට ඉන්න හතුරු කවුද කියලා ඇහුවොත් ඒ හතුරුකම් කරන 5 දෙනා තමයි මේ පංච නීවරණ ධර්මයන්. අපි හුඟක් වෙලාවට හිතන්නේ අපිට හතුරුකම් කරන්නේ අපි අවට ඉන්න මිනිස්සුයි කියලා, අපි ආශ්‍රය කරන මිනිස්සුයි කියලා. නමුත් ඇත්තටම අපේ ආධ්‍යාත්මික ගමනේදී ඒ දියුණුව අඩාල කරන්න අපිට හතුරුකම් කරන්නේ මෙන්න මේ කියපු 5 දෙනා කියන එක දැන් ඔබට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂයෙන්ම තේරෙන්නට ඕනේ. ඒ නිසා අපි මෙතෙක් කාලයක් හතුරුකම් කරනවා කියලා හිටපු අයගෙන් අපිට හරි ඉක්මනට බේරෙන්න පුළුවන්. ඒකට ඔබේ අසල්වැසියෝ හතුරුකම් කරා නම් ඒ ඇත් එක්ක තියෙන සම්බන්ධකම් වලින් ඈත් වුනහම ඒ ප්‍රශ්නේ ඒ හතුරුකම් ඒගොල්ලෝ තවදුරටත් කරන්නේ නැහැ. මොකද අපි ඈත් එක්ක ගැටි යන්නේ නැති නිසා. දැන් කොහේ හරි ඔබ සාමාන්‍ය පුජ්‍යලයක් එක්ක හතුරුකම් කරනවා කියලා හිතනවා නම් ඒ පුජ්‍යලයාගෙත් එක්ක තියෙන සම්බන්ධකම් නැති වුනහම ඒ හතුරුකනුත් ඒ විදිහටම නැති වෙනවා. නමුත් දැන් ඔබට තේරෙනවා මේ භාවනාවේදී හිත එක්තැන් කරගන්න හදන අපිට අපේ තියෙන හුස්ම රැල්ල මේ හැම මොහොතකම 24 පැයේම ක්‍රියාත්මක වෙන මේ හුස්ම රැල්ලට හිත ගන්න ගියාම එක තැනක හිත තියාගන්න ගියාම කොච්චර බාධාවන් කරදර එනවද, කොච්චරනම් අමාරුද. දැන් අපි දන්නවා හුස්ම රැල්ල එක්තැන් කරගත්තාම මෙන්න මේ පියවරවල් වලට අපි යනවා කියලා. දැන් මේ මුළු ජීවිත කාලෙම අපි ඒක දැනගෙනත් හිටියා. ආනාපාන සති භාවනාව ඔබ පොඩි කාලේ දහම් පාසල් යන කාලේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ වැඩි හිටි වුණාට පස්සේ යමක් තේරුම් ගත්තට පස්සෙත් උත්සාහ කරා. ඒතර පහුගිය වස් කාලේ දිගටම අපි මේ ගැන බණම ඇහුවා. නමුත් දැන් අපි දවස් 44ක් තිස්සේ 43ක්ම මේ අභ්‍යාස කරා. එතකොට ඒ කරගෙන යනකොට අපිට තේරෙනවා කොච්චරනම් මෙච්චර දැනගෙනත් අපිට කොච්චර අමාරුද හිත එක් තැනක ගන්න, එක් තැනක තියාගන්න. දිග හුස්ම දකින්නේ කොහොමද? කෙටි හුස්මට එන්නේ කොහොමද? එතකොට ඒ වදිහම් බලන් ඉන්නකොට මේ කත්තුකාමතා කුසල ඡන්දේ තාම මට මතුනේ නැහැ. ප්‍රමෝද්‍ය මට ගේ හිතට තාම ආවේ නැහැ. තාම හිත විසිරෙනවා කියලා අපි දන්නවා. එහෙනම් ඇයි එහෙම වුනේ? ඇයි මෙච්චර කල් අපිට හිතේ සමාධියක් දකින්න බැරි වුනේ? මේ පියවරවල් සියල්ලම දැනගෙන තියෙද්දිත් ඇයි අපිට මේ තෙන්ට එන්න බැරි වුනේ කියන එක අපිට ප්‍රශ්නයක්. එහෙනම් අපිට තේරෙනවා මේ හතුරු පිට නෙමේ හිටියේ අපි ගාවමයි. ඒ නිසා පළමුවෙන්ම මේ අභියෝග හඳුන ගන්නට ඕනේ. ඕනම එකක අපි ඒ දෙයක් කරනකොට ඒකේ අභියෝග හඳුන ගන්නවා. එතකොට මේ අභියෝග ඕනම ව්‍යාපෘතියකදී Tamanට එන්න පුළුවන් අභියෝග මොනවද කියලා තේරුම් ගන්නවා. ඒ වගේ මේකෙත් අපි කොහොමද ඒ අභියෝගයේ තේරුම් ගන්න කියලා තමයි දැන් මේ දවස්වල මේක අත්දකින්න නිසා අපි කතා කරන්නේ. ඉතින් අද අපි මේ නීවරණාහාර සූත්‍රය, නීවරණ ආහාර, නීවරණයන්ට පංච නීවරණ ධර්මයන්ට ආහාර වෙන්නේ මොනවද කියන එක තමයි කතා කරගෙන ආවේ. ඊයේ දවසේදී අපි කාමච්ඡන්දය කොහොමද අපිට මේ නීවරණ ධර්මයන් ඇති නොවුණු කාමච්ඡන්දය ඇති කරන්නත්, ඇති වෙච්ච කාමච්ඡන්දය වැඩි කරන්නත් හේතු වෙන්නේ ඒ සුබ අරමුණ, සුබවස් අරමුණක් තියෙනවා. ඒ අරමුණ සුබවසෙන් අරගෙන ඒ තුල අයෝනිසෝ මනසිකාරය, එහෙම නැත්නම් නුනුවණින් එය මෙනෙහි කිරීම තුලින් කියලා අපි ඊයේ දවසේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඒතකොට අද සඳහන් කරන්නේ ඊළඟට තියෙන්නේ අපිට ක්‍රෝධයයි. ඒතකොට එහෙනම් අපි කොහොමද මේ ක්‍රෝධය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාරේ? මහණෙනි, ක්‍රෝධය උපදින අරමුණක් ඇත.
මහණෙනි ඒ ක්‍රෝධය තව වචනකින් අපි කියන පටිඝය නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමක් වේද මෙය නූපන්නා වූ ක්‍රෝධයාගේ ඉපදීම පිණිසත් ඉපදුනා වූ ක්‍රෝධයාගේ වැඩි දියුණුව සඳහාත් හේතු වේ. එතකොට මෙතෙන්දි සඳහන් කරන්නේ අත්ති භික්ඛවේ පටිඝ නිමිත්තං. එතකොට පටිඝ නිමිත්තක් තියෙනවා. එතකොට පටිඝ නිමිත්තක් කියලා කියන්නේ ක්‍රෝධය ඇති කරගන්න යම් කිසි විදිහේ අරමුණක් තියෙනවා. එතකොට මේ ක්‍රෝධයේ උපදින අරමුණක් තියෙනවා. ඒ ක්‍රෝධය එහෙම නැත්නම් පටිඝය කියන පාලි වචනෙන් අපි නිතර සඳහන් කරපු පටිඝ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමක් වේද. මෙන්න මේ කාරණය නුනුවණින් කියලා අපි කිව්වේ නුවණ මදව එහි ආදීනව තේරුම් ගන්න නැතුව මෙනෙහි කිරීම. දැන් කොහොමද අපි ඕක භාවනාවේදී හිතන්නේ මේක එදිනදා ජීවිතේදීත් එහෙමයි. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ කියලා ඔහොම සඳහන් කරනවා. අහවල් කෙනා මට බැන්නේය. අහවල් කෙනා මට පහර දුන්නේය. අහවල් කෙනා මාව විවේචනය කරේය. මේ ආදී වශයෙන් එක එක අය කියන ලද දේවල් අපේ කනට ඇහෙන්නත් පුළුවන් නොඇහෙන්නත් පුළුවන්. තව කෙනෙක් අපිට තව කෙනෙක් සම්බන්ධව කියපු දෙයක් වෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි මෙතන මේ පටිඝ නිමිත්ත කියලා කිව්වේ. එහෙමනම් ක්‍රෝධ නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත නිතර හිතනවා අපි. ඇයි එයා මට බැන්නේ? ඇයි එයා මාව විවේචනය කළේ? ඇයි එයා මගේ අඩුපාඩු කිව්වේ? එහෙම කරන්න හේතුවක් තියනවද? මං එහෙම එයා ගැන කවදාවත් කියලා නැහැ. ඇයි ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඇයි මං එයා මං ගැන වැරදි දෙයක් කිව්වේ? ඉතින් මේ විදිහට අපි හැමතිස්සෙම තව කෙනෙක් තමන් ගැන කියපු දෙයක් පිළිබඳව නිමිත්තක් හැටියට ගන්නවා. එහෙම නැත්නම් එයා මට මේ වැඩේ කරා, මෙන්න මේ නපුර කරා, මේ කරදරය කරා, මේ හිංසනය කරා, මේ පීඩනය කරා. මේ වගේ තව දුරටත් හිතනවා මට ගැහුවා, මට බැන්න, මාව විවේචනය කරා, මගේ දේ පැහැරගත්තා, හොරකම් කරා, මගේ ඉඩකඩම් ටික අයිති කරගත්තා, මට උරුම වෙන්න තියෙන දේවල් නැති කරා. එහෙම නැත්නම් මගේ රස්සාව නැති කරා, උසස් වීම නැති කරා. මේ වගේ හුඟක් දේවල් අපි එදිනදා ජීවිතයේදී පටිඝ නිමිත්තක් හැටියට ගන්නවා. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන්නේ අත්ති භික්ඛවේ පටිඝ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. එතකොට අයමාහාරෝ මෙන්න මේක තමයි ආහාරය. මොකටද? උපදිච්ච නැති ව්‍යාපාදය ඉපදීමටත් ඉපදුනා වූ ව්‍යාපාදය වැඩි දියුණු වීමටත් මේක හේතුවක් වෙනවා. එහෙනම් අපි දැන් තේරුම් ගන්නට ඕනේ මේ කියපු කාරණේම තමයි භාවනාවදී අපිට බලපාන්නේ. උදාහරණයක් ඇරෙද්දී අපිට අද දවසේ කායික හරි ගැටුමක් ඇති කරගත්තා නම්, කායික හරි ප්‍රශ්නයක් ඇති කරගත්තා නම්, කායික හරි තරහ වුණා නම්, කායික හරි අනවශ්‍ය විදිහේ දෙයකට සංවාදයක් යෙදුණා නම් ඕක හිත ඇතුලේ තියෙනවා. අපි භාවනාවට වාඩි වෙලා හුස්ම දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? චිත්‍රපටියක් වගේ අර දවල් වෙච්ච සිදුවීම් ටික එනවා. අන්න එතකොට හුස්ම රැල්ලෙන් හිත ඈත් වෙනවා. ඊට පස්සේ භාවනාවේදී වාඩි වෙලා ඉන්න ගමනුත් දැන් හුස්ම ගැන හිතාගෙනයි වාඩි වෙන්නේ. එහෙම නැත්නම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නයි වාඩි වෙන්නේ. ආනාපාන සති භාවනාව වඩන්න. නමුත් සිදු වෙන්නේ මොකද්ද? අර දවල් දවසේම අපි කරපු දේවල් වලින් පුළුවන් තරම් හිත ඇතුලේ ඒවා තියෙනවා. ඉතින් ඒක එක එක්කෙනා කියපු දේවල් වෙන්න පුළුවන්, කතා කරපු දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Facebook එකෙන් දැකලා හිත නරක කරගත්තේ වෙන්න පුළුවන්. එක එක දේවල් අපේ ඔළුවේ වැඩ කරනවා. ඉතින් මේ එකක්වත් අවසානයේදී අපේ හිතේ සතුට ගෙනත් දීලා නැහැ. හිතේ සතුට ගෙනත් දීලා නැහැ. මේ හැම එකකින්ම කරලා තියෙන අපේ සතුට උදුරගත් එකයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා වලින් කරන්නෙම අපේ හිතේ තියෙන සාමය නැති කරනවා, සතුට නැති කරනවා. ඒ වෙනුවට මෙන්න මේ වගේ අරමුණු දෙනවා. වගේම ඒවා අයෝනිසෝ මනසිකාරයෙන් හිතන්න. නිතරම ඒක හිතනවා. තව කෙනෙකුට කියනවා. තව කෙනෙක් එක්ක කතා කරනවා.
එහෙම කර කර මොකද අයෝනිසෝ මනසිකාරයම දියුණු කරනවා. ඉතින් ඒක තරහ ගන්න සිතුවිල්ලක් වුණොත් අපි තුලත් තරහ ඇති කරනවා, අනිත් අය තුලත් තරහ ඇති කරනවා. පටිඝ නිමිත්ත අපි අනිත් අයටත් බෙදා දෙනවා. එතකොට දැන් එහෙනම් අපිට තේරෙනවා භාවනාව අපේ අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ කියපු හතුරව හඳුනා නොගැනීම. එහෙමනම් පටිඝ නිමිත්තක් තියෙනවා, අරමුණක් තියෙනවා. ඒ ක්‍රෝධය ඇති කරන්නා වූ නිමිත්ත නුනුවණින් මෙනෙහි කිරීමක් වේද? එහෙම කරන්න නුනුවණින් මෙනෙහි කරන්න අපිට මොකද වෙන්නේ? අපේ හිතේ අර කියපු විදිහේ පටිඝය ඇති වෙනවා, ක්‍රෝධය උපදිනවා. ඒක නූපන්න ක්‍රෝධයත් ඉපදෙනවා. ඉපදිච්ච ක්‍රෝධය තව වැඩි වෙනවා. එහෙනම් ඔන්න අපි අපේ එදිනදා ජීවිතයේ හිතේ සතුට නැති කරන්නා වූ ප්‍රධානම හතුරෙක්, පිට හතුරෙක් නෙමෙයි, අපි තුලම ඉන්න හතුරෙක්ව දැන් අඳුනගත්තා. එහෙමනම් කොහොමද මේ හතුරව මෙල්ල කරන්නේ? හතුරා මෙල්ල කිරීමේ මාර්ගය තමයි යෝනිසෝ මනසිකාරය. දැන් හතුරුකම් කරන්නේ අයෝනිසෝ මනසිකාරය. එයාව පාලනය කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ හිතට සතුටක් දෙන්නේ නෑ මේවා. මේවෙන් තමයි මාව විනාශ කරන්නේ, මගේ සතුට නැති කරන්නේ, මගේ යාළුවොත් එක්ක තියෙන හිතවත්කම් පවා නැති කරනවා. ඒතර ඒ යාළුවන්වත් ක්‍රෝධයට පත් කරන අයට බවට පත් කරනවා. භාවනාවට වාඩි වුණාම අර දවසේම වෙච්ච දේවල් ඔළුවේ කරකැවෙනවා චිත්‍රපටියක් පිටිපස්සෙන් යනවා වගේ. එතකොට හුස්ම රැල්ලෙන් හිත ඈත් වෙනවා. මේ ආදීනවේ තේරුම් අරගෙන මම පුළුවන් තරම් දවල් කාලෙදී පටිඝ නිමිති වලින් ඈත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එතකොට පුදුම සහනයක් ඔබට දැනේවි. ටික ටික මේ හතුරව අඳුනගෙන හතුරව මෙල්ල කරන්න යෝනිසෝ මනසිකාරය පාවිච්චි කිරීම තුලින්. ඉතින් ඒ නිසා අද ධර්ම කාරණේ එයයි. ඒ නිසා নমස්කාරයෙන් පසු ඔබ යම් තැනක දානාපාන සති භාවනාවේ ඉන්නේ, එතෙන් සිට ටික වෙලාවක් දැන් අපි කතා කරගෙන යන දිග හුස්ම රැල්ල, ඊළඟට කෙටි හුස්ම රැල්ලක් එන්න පුළුවන්. ඒ වගේම හුස්ම රැල්ලේ මුල, මැද, අග කියන තැන දකින්න පුළුවන් මට්ටමට ඔබේ හිත දැන් දියුණු වෙලා තියෙන්නට පුළුවන්. ඒ නිසා ඒ කාරණේ දක්වා දැන් හුස්ම රැල්ලේ හුස්ම ගන්නකොට ඒකේ මුල, මැද, අග කියන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා නම් එතෙන් සිට එහාට යන්න දියුණු කරන්න. එහෙම නැත්නම් ඔබ තවමත් ඉන්නේ දිග හුස්ම රැල්ලේ නම් ඒක දිහාම බලන් ඉන්න. ඔබව කෙටි හුස්ම රැල්ලක් වැටෙන තැන වෙනකන් හිත සියුම් කරගන්න ඔබට පුළුවන්කම ලැබේවි. එහෙනම් අපි ආරම්භ කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නවලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා. සිත සමාධිගත වේවා. සමාධිගත වේවා. සමාධිගත වේවා.
හොඳයි අපි දැන් මෛත්‍රී භාවනාවට හිත යොමු කරමු. මගේ සිතේ වෛරී සිතුවිලි මිදී මම අවෛරී කෙනෙක් බවට පත්වෙමි. මගේ සිතේ තරහ සිතුවිලි වලින් මිදී මම තරහ නැති කෙනෙක් බවට පත්වෙමි. මගේ ශරීරයේ ලෙඩ දුක් දුරු වී මම නිරෝගී කෙනෙක් වෙමි. මම මාව නිසි ලෙස පරිහරණය කරමි. එසේම මගේ ආචාර උපාධ්‍යායවරු ගුරුවරියෝද අවෛරී වෙත්වා, තරහ නැත්තෝම වෙත්වා, නිදුක් නිරෝගී වූවෝම වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. මගේ දයාබර දෙමාපියෝද සහෝදර සහෝදරියෝද මට හිතවත් වූවෝද මධ්‍යස්ථ වූවෝද අහිතවත් වූවෝද අවෛරීම වෙත්වා, තරහ නැත්තෝම වෙත්වා, නිදුක් නිරෝගී අයම වෙත්වා, සුවසේ ජීවත් වන්නෝම වෙත්වා. අද අපි සිහිපත් කරන්නේ අපේ 44 වෙනි අවුරුද්දේ අපිට උදව් උපකාර කරපු උදවිය. ඒ හැම කෙනෙක්ම කායිකවත් මානසිකවත් සුවපත් වෙත්වා. සබ්බේ භද්‍රානි පස්සන්තු, ඒ හැම කෙනෙක්ම යහපතම දකිත්වා. මා කංචි පාප මාගම. ඒ කිසිම කෙනෙකුට කිසිදු කරදරයක් කිසිම කලක සිදු නොවේවා. ඒ හැම කෙනෙක්ම සතුටින්ම සුවසේම ජීවත් වෙත්වා. සියලු සත්වයෝම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. පින්වතුනි, අද මෛත්‍රිය පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කාරණයකට ඔබේ හිත යොමු කරන්න කැමති තවත් සූත්‍ර දේශනාවකට. මේ සූත්‍රය මම කියුවේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තයේ. ඒකට නම දීලා තියෙන මේ සූත්‍රයේ නම තමයි හලිද්ද වසන මෙත්තා සහගත සූත්‍රය. මෙත්තා සහගත සූත්‍රය කියලත් කියනවා. හලිද්ද වසන මෙත්තා සූත්‍රය කියලා සඳහන් කරනවා. එතකොට මෙත්තා සහගත කියන්නේ මෛත්‍රී සහගත වූ කියන එකයි. මොකද්ද මේ හලිද්ද වසන කියලා කියන්නේ? ඒකට හේතුව තමයි මේ කෝසල ජනපදයේ හලිද්ද වසන කියන නියංගමක් තිබුණා. එතකොට මේ හලිද්ද වසන නියම් ගමේ දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ කාරණය එහෙම නැත්නම් මේ මෛත්‍රිය පිළිබඳව දේශනා කරනු ලබනවා. ඉතින් ඒක හරි ලස්සන කතාවක් තියෙන්නේ. මම හිතුවා දවස් කීපයක් අරගෙන මේ සූත්‍රයේ ටික ටික විස්තර කරන්න ඕනේ කියලා. හලිද්ද වසන ගමේ නියම් ගමෙහි භික්ෂුන් බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වැඩවසන කාලෙකදී හාමුදුරුවෝ උදේට පාසිවුරු අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් පන්සලෙන් පිටත් වෙලා පිණ්ඩපාතේ වඩිනකොට තාම උදෑසන වැඩි. ඉතින් උදෑසන වැඩි නිසා පිණ්ඩපාතේ තාම සූදානම්ුත් නැහැ. ඉතින් හාමුදුරුවෝ හිතනවා තාම උදෑසන වැඩි පිණ්ඩපාත චාරිකාවේ වඩින්න. ඒ නිසා අපි යන්න ඕනේ මේ අන්‍ය ආගමික අන්‍ය තිත්තියවරු ඉන්න අන්‍ය තීර්ථකයෝ ඉන්න ආරාමයකට. එතකොට මේ හාමුදුරුවෝ මේ වගේ තැනකට වැඩම කරලා ඒ ඉන්න අන්‍ය ආගමික නායකයෝ එක්ක අන්‍ය තීර්ථකයෝ එක්ක අහනවා සැපසනීප කොහොමද ඔබතුමාලගේ සුවදුක් දානමාන ආදී ලැබෙනවද කරදරයක් නැද්ද? හරි සුහදයි. ඒ අපේ බුදුරජාණන් වහන්සේත් හාමුදුරුවෝත් ඒ වේලපහ ගමනක් වැඩිහාම ඒ ළඟපාත තියෙන අන්‍ය ආගමික ස්ථාන වලට ගිහිල්ලා ඒගොල්ලන්ගෙත් එක්ක සතුරු සාමීචීව කතා කරන සිරිතක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ හාමුදුරුවෝ ඒ විදිහට වැඩම කරලා කතා කර ඉන්නකොට මේ අන්‍ය තීර්ථක උදවිය හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද්ද? මේ ස්වාමින් වහන්සේ ආයුෂ්මතුනි ඔබ වහන්සේලාගේ මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. ඔබේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම උගන්වනවායි කියලා අපිට ආරංචි. කොහොමද? සිත කැලසන නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරවා
වාසය කරමි. එපරිද්දෙන් දිසාවන් දෙවෙනි දිසාවද තෙවෙනි දිසාවද හතරවෙනි දිසාවද උඩ යට අනුදිග සියලු තන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලාට දේශනා කරනවා කියලා අපිට ආරංචි. එතකොට අපේ නායකතුමත් අපිටත් එහෙමම කියලා තියෙනවා. එතකොට ඒ වගේ මෙත්තා කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මේ බ්‍රහ්ම විහරණ හතරම මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් හාමුදුරුවන්ටත් දැන් හරි ප්‍රශ්නයක් මේගොල්ලෝ කියන කතාව ඇත්තනේ. බුදුහාමුදුරුවෝ අපිට ওই විදිහටම දේශනා කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා යාලටත් එහෙමම ඒගොල්ලන්ගේ ප්‍රධානියා උගන්වලා තියෙනවලු. එතකොට මේකේ මේ අන්‍ය තීර්ථකයෝ කතා කරන මෛත්‍රිය ගැන මුදිතාවයි උපේක්ෂාවයි මොකද්ද? බුදුහාමුදුරුවන් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණේ වෙනස මොකද්ද? මේ දෙක හරි සමානයිනේ. දැන් හාමුදුරුවන්ට හරි ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරලා ඒ කටයුතු අවහර කරලා දානේ වළඳලා බත් කිස අවසානයේදී කියන දානේ වළඳලා අවසානයේදී ධම්සභා මණ්ඩපයේට රැස් වෙනවා. රැස් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද අපි මෙහෙම අන්‍ය තීර්ථකයන්ගේ ආරාමයකට වැඩම කරා. එහිදී ඒගොල්ලෝ හරි කතාවක් කිව්වනේ. මේ ඔබ වහන්සේ වදාारण විදිහටම ඒගොල්ලන්ටත් මෛත්‍රී භාවනාව මෛත්‍රී ගැන උගන්වනවලු. ඒගොල්ලොත් එහෙමම පුහුණු කරනවලු. කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ඛාවක් තියෙනවා. ඔබ වහන්සේ දේශනා කරන කරුණුයි එයාලා කියන කරුණුයි හරි සමානයි. මොකද්ද බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල තියෙන වෙනස ඒගොල්ලන්ගේ ධර්මයට වඩා කියලා බුදුහාමුදුරුවෝගෙන් මේ ශ්‍රාවක සංඝයා වහන්සේලා විමසනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ගැන දුන්න පිළිතුර අපි හෙට සාකච්ඡා කරමු. බැලූ බැල්මටම තේරෙනවා මේ බුදුහාමුදුරුවන් දේශනා කරන සමානම කාරණයක් තමයි එහෙනම් මෛත්‍රිය ගැන ඒ උදවිය කතා කරලා තියෙන්නේ. එහෙනම් අපිට එතන එකක් දැනෙනවා. ඒ තමයි මෛත්‍රිය කියන එක බුදුහාමුදුරුවන්ගේ සමකාලීන වගේම ඊට පෙරත් දැන් ඉස්සෙල්ලා ඊයේ සූත්‍රයේදී කිව්වනේ අවුරුදු 7ක් බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී භාවනාව වැඩුවා කියලා. එතකොට අවුරුදු 7ක් එක දිගට මෛත්‍රී වැඩුවා කියන මේ මෛත්‍රී කියපු සංකල්පය ඊට පෙරත් තිබිච්ච දෙයක්. හැබැයි බුදුහාමුදුරු දේශනා කරපු මෛත්‍රී සංකල්පය සහ එතෙක් පැවතිච්ච මෛත්‍රී සංකල්පය තුල මොකක් හරි වෙනසක් තියෙනවා. අපි හෙට බලමු ඒ වෙනස මොකක්ද කියලා. ඉතින් ඒ නිසා අද දවසේදී මේ කාරණේ මතක තියාගෙන ඊළඟ දවසට අපි ඒක සම්බන්ධ කරමු. අද භාවනා කිරීමෙනුත් මේ සූත්‍ර දෙකකට අපි අද අවධානය යොමු කරා දහම් කරුණු රසක්. ඒකෙන් තමයි ධම්මවිචය බොජ්ජංගය අපිට වඩා ගන්නට පුළුවන් වෙන්නේ. බණ ඇසීම තුළිනුත් පංච නීවරණ ධර්මයන් යටපත් වෙන බව හොඳට මතක තියාගන්න. මේ දහම් කරුණු අහන්නේ ඒකයි. පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමට එක ප්‍රධානම කාරණයක් තමයි ධර්ම ශ්‍රවණය. ඉතින් ඒ නිසා අපි මේ දෙයත් අද දවසේ මේ ටිකේම සිදු කරගත්තා ලබාගත්තා උපින් දිවියෝ අනුමෝදන් වෙත්වා දිවිසුරු වර්ධනය කරගනිත්වා මා මහ නිවන් සුවේම සනසීමටමපත් වෙත්වා. ඔබ හැමතෙමත් මේ පරලොවගේ ඥාතීන්ටත් මේ පින උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. බුද්ධානං ජීවිතස්සන සක්කාකේන චියන්තරායෝ කාතුං බුද්ධානං චබ්බන්න රංසීනං නසක්කාකේන චියන්තරායෝ කාතුං බුද්ධානං ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානං නසක්කාකේන චියන්තරායෝ කාතුං බුද්ධානං අභිහඩ චතුන්නම් පච්චයානං
නසක්කා කේනච අන්තරායෝ කාතුන් ඉමේ සංචතුන්නං අච්චරියානං නසක්කා කේනච අන්තරායෝ කාතුන් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධී භවන්තු මේ ජය සිද්ධී භවන්තු තේ